අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් රටේ නිර්මාණය වෙලා තියෙන අර්බුදයන් දිනෙන් දින දවසින් දවස ඔඩුදුවන කාල සීමාවක අද අපි කතා කරන්නේ ජනතා අරගල පටන් ගන්න මුල් වෙච්ච හේතු වෙච්ච ප්‍රධානම සාධකය විදුලි අර්බුදය විදුලි කප්පාදුව පිළිබඳවයි අද අපි කතා කරන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අද අපි අපේ ටෝක් 24 මැදිරියට බොහොම ගෞරවයෙන් යුක්තව කැඳවාගෙන ආවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මුලින් බොහොම ස්තුතියි. විදුලි බල වැඩි කරනවා කියන කාල සීමාවක් ඇතුලේ විදුලි අර්බුද නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක් ඇතුලේ අපි වැඩසටහනට සම්බන්ධ වුණාට මම කැමතියි අපේ සාකච්ඡාව මේ විදිහට පටන් ගන්න ජනක රත්නායක මහත්මයා. දැන් විදුලි අර්බුදයක් අපේ රටේ ඇත්තටම නිර්මාණය වෙලා තියෙනවා. විදුලි කප්පාදු කිරීම සිද්ධ වෙනවා. මේකට මූලික හේතුව අපිට ඉන්ධන නැද්ද? වර්ෂාව නැතිකමද? මොකක්ද මේ විදුලි අර්බුදයට මූලික හේතුව? විදුලි අර්බුදය කියන එක අපි දන්නවා මේ අර්බුදය එන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ මුල සති පටන් තමයි විදුලි අර්බුදය එන්න හේතු වුණේ. ඒකට හේතුව උනේ අපි දන්නවා දැන් අපිට තියෙන ප්‍රශ්න කීපයක් තිබ්බ. එකක් තමයි අපි තියෙන ජල විදුලියෙන් නිපදවන විදුලිය දෙසැම්බර් ජනවාරි මාසයේ විශාල වශයෙන් නිපදවලා අපිට පෙබරවාරි වෙනකොට වගේ තත්ත්වයක් ආවා ජල විදුලියෙන් සම්පූර්ණ විදුලි බල නිපදවීමේ හැකියාවක් නැති වුණා. ඒ වගේම අපි දන්නවා දැන් අපිට ඇතිලා තියෙන මේ විශාල ආර්ථික ප්‍රශ්නය නිසා අපිට මේ විදුලිය නිපදවීමට අවශ්‍ය තෙල් ෆොසිල් ෆුවල් ගෙන්නා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ විදුලිය නිපදවන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා ජල විදුලියෙන් විදුලිය නිපද ගන්නවා. ඒ වගේම ඩීසල් පෙට්‍රල් ඩීසල් ෆර්නස් ඔයිල් නැප්තා කියන ජාතියෙන් අපි විදුලිය ලබා ගන්නවා. ඒ වගේම අපි දන්නවා ගල් අඟුරු වලින් ලබා ගන්නවා. මේ ප්‍රභවයන් තුනෙන්ම ලබාගෙන තමයි අපිට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය කැපැසිටි එක. ඒ කියන්නේ අපි දන්නවා දවසේ කාල පරිච්ඡේද තියෙනවා. අපිට විදුලිය ඉල්ලීමේ උච්චාවචනය වෙනවා. අපි කියනවා මෝර්නින් පීක්, ඩේ පීක්, නයිට් පීක් කියලා. ඒතර මේ සාමාන්‍යයෙන් අපිට මේ ඉල්ලුම සාමාන්‍ය හුඟක්ම වැඩි වෙන්නේ රාත්‍රියේ 6:00ත් 9:00ත් අතර විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙගාවට්ස් 2750ක පමණ ප්‍රමාණයක් අපිට වැය කරන්න වෙනවා. ඒ අතරතුර දවසේදී මේක උච්චාවචනය වෙලා ඒ අතරමැදි කාලවල ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒතකොට අපි සප්ලයි එක තියෙන්න ඕන. ඒතර මම කිව්වා වගේ මේ ප්‍රභවයන් තුනෙන්ම විදුලිය ලබා ගන්නකොට අපිට මේකෙන් අපි කිව්වොත් දැන් 2700ක් කියලා අපිට විදුලිය එන්නේ සාමාන්‍යයෙන් ගල් අඟුරු වලින් අපි දන්නවා අපිට ගල් අඟුරු බලාගාර තුනක් තියෙනවා. ඒ තුනෙන් සාමාන්‍යයෙන් මෙගාවට්ස් 900ක් කිව්වට එකෙන් එනවා 830ක් පමණ. මෙගාවට්ස් එනවා 830ක් පමණ. ඒ ගල් අඟුරු බලාගාර තුනම වැඩ කරොත්. ඒතර අපිට එතනින් 830ක් හම්බ වෙනවා. ඒ වගේම අපි දන්නවා ඊට අමතරව තව අපිට තියෙනවා සාමාන්‍යයෙන් 1200ක් පමණ නිපදවාගත හැකි විදුලි බලාගාර. ඒවා කරන්නේ ඩීසල්, පෙට්‍රල්, නැප්තා කියන තුන් ජාතීන්. ඊට අමතරව අපිට පුළුවන් සාමාන්‍යයෙන් විදුලිය ජනනය කරන්න ජල විදුලිය. ඒතර මේ ප්‍රභවයන් තුනෙන්ම තමයි සංකලනයක් තමයි අපිට ලැබෙන විදුලිය. ඒතර අපිට ජල සංචිත ප්‍රමාණය අඩු වෙනකොට ඒ නිපදවාගත හැකි කියන්නේ රිසර්වයර්ස් වල වතුර මට්ටම අඩු වෙනකොට අපි ඒක සීමා කරනවා. මොකද අපිට දැන් අපි දන්නවා අපිට දැන් එක කාලයක් ආවා පැය 12ක් 13ක් කැපෙනවා. ඒ කියන්නේ අපිට ඒ දවස්වල තිබ්බේ ජල සංචිතය 17ක් වගේ අඩු මට්ටමක. එතකොට අපිට ජලය හැමදාම අපිට තියාගෙන මේ අවුරුද්ද පුරාම මේක විදුලිය ජනනය කිරීම සඳහා අපි ලබාගත යුතුයි. එතකොට අපි දන්නවා අපිට කෝල් ප්ලාන්ට්ස් ඒ කියන්නේ ප්ලාන්ට්ස් තුනෙන් එක ප්ලාන්ට් එකක් දෙසැම්බර් ඉඳන් ජනවාරි පෙබරවාරි මාසය වෙනකන් අපිට බැරි වුණා ඒක තිබ්බ අලුත් වැඩි අය කිරීමක් කැඩි බිඳීමක් ඒක හදාගන්න බැරි වුණා. ඒකට අපිට එතන 300ක් අඩු වුණා. ඊටත් අමතරව අපි දන්නවා අපිට මේ තියෙන මූල්‍ය අර්බුදය නිසා අපිට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අවස්ථාවේ අපි දන්නවා සපුස්කන්ධ රිෆයිනරි එක වහලා තියෙන්නේ. ඒතකොට අපිට රිෆයිනරි එක වහපුවාම ඒ අවශ්‍ය දැවිදිල ප්‍රමාණය, නැප්ත ප්‍රමාණය ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒතකොට මේ කොහොමද සංකලනයක් වෙලා තමයි මේ ප්‍රශ්නය අපිට ඇති වුණේ මූලිකව. මූලිකව අපි පටන් ගත්තේ පැය දෙකෙන් පටන් ගත්තා. 4ට ගියා, 6ට ගියා, 8ට ගියා, 10ට ගියා, 13ට ගියා. අපි දැක්කා ඊට පස්සේ මේකට මහජනතාවගෙන් විශාල විරෝධතාවයක් ඇවිල්ලා මම හිතන්නේ මේ අපි දැන් මේ විරෝධතාවය ලංකාව පුරාම සියලුම ජන කොටස් වල එළියට ඇවිල්ලා තියෙන්නේ මේකට විරෝධය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි
මම හිතන්නේ මේ පැය 13ක් පමණ වුණු විදුලි කප්පාදුව. පැය 13ක් කියලා කියන්නේ දවසින් 160ක පමණ අපිට විදුලිය නැහැ. විදුලිය නැති එකේ බලපෑම එන්නේ එක ජන කොට්ටාශකටවත් එක ස්තරයකටවත් නෙවෙයි. මේක ලදරුවාගේ සිට තරුණ අය දක්වා මහලු අය දක්වා බෙඩ්ඩින් ඒ කියන්නේ ඇඳන් උඩ ඉන්න කට්ටිය දක්වා ඔඩුදුව ප්‍රශ්නයක්. විදුලිය නැහැ කිව්වහම විදුලියේ බලපෑම දුප්පත් පොහොසත් සියලුම දෙනාට ව්‍යාපාරිකයන්ට පුද්ගලයන්ට මහජනතාවට පාරිභෝගික සියල්ලටම එන ප්‍රශ්නයක් මේක. ඒ ප්‍රශ්නය ඔඩුදුවල තමයි මම හිතන්නේ මේ අපිට මේ දැන් තියෙන මේ මහජන විරෝධය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ විදුලිය මේ දීමේ හැකියාවක් නැතිකම. එතකොට සභාපතිතුමා දැන් මට තියෙන ප්‍රශ්නය මේ අර්බුදයට මූලික හේතුව වර්ෂාවද ඉන්ධනද නැත්නම් ඔබතුමා කියන ආකාරයට ආර්ථිකයද? මේකට මම හිතන්නේ මේකේ සංකල්පයක් තියෙන එකක් තමයි අපිට ජලය කළමනාකරණය කර ගැනීමට සිදු වෙනවා. මොකද අවුරුදු පුරාම අපිට ජල විදුලියෙන් මේක නිපදවන්න වෙනවා. එතකොට අනිත් එක තමයි අපිට තියෙන මේ මූලික ප්‍රශ්නේ දැන් තියෙන මූලික ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රශ්නය. ආර්ථික ප්‍රශ්නයටත් වඩා තියෙන ප්‍රශ්නය තමයි විදේශ මූල්‍ය අර්බුදය. එතකොට විදේශ මූල්‍ය නැතුව දැන් ජල විදුලිය අඩු වෙනකොට අපි ජල විදුලිය අඩු වෙනකොට ජලය අඩු වෙනකොට විදුලිය අඩු ජලයේ නිපදවන ප්‍රමාණය අඩු වෙනවා ජල විදුලියෙන්. එතකොට අපිට ඒ ප්‍රමාණය දාගන්න වෙන්නේ මේ ෆොසිල් ෆුවල් වලින් තමයි දාගන්න ඕන. එතකොට අපිට කෝල් ගල් අඟුරු ගෙන්නන්න ඕනේ. මේ ගල් අඟුරු ගෙන්නන එකත් ඉන්ධන ගෙන්නන එකටත් අපිට විශාල වශයෙන් මුදල් අවශ්‍ය වෙනවා විදේශ විනිමය. ඒතර විදේශ විනිමය මේ සංචිත මයිනස් තත්වයට මයිනස් කියන්නේ අපිට තියෙනවා මම හිතන්නේ මාසයකටවත් ඇති වෙන්න ප්‍රමාණයක් නැහැ. අපිට ඉම්පෝට් කරගන්න අවශ්‍ය ප්‍රමාණයක් නැහැ. මොකද මේ තත්වය බිලියන 7ක තිබ්බ විදේශ සංචිත ප්‍රමාණය දැන් වෙනකොට ඉතා ශීඝ්‍ර වශයෙන් බැහැලා අපිට දැන් වෙලා තියෙන දැන් මේ අවස්ථාව වෙනකොට තියෙනවා ක්‍රූඩ් ඔයිල් නැවක් ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. අපිට ඕන මේක නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 84ක්. මේ ඩොලර් මිලියන 84 හොයන්න දැන් අපි වටේට දුවලා ගිහිල්ලා මේක හොයනවා. මම හිතන්නේ මේ තත්ත්වය අපිට මේ ක්‍රූඩ් ඔයිල් ෂිප්මන්ට් එක ඊළඟ දවස් දෙක තුන ඇතුළත ගන්න පුළුවන්. දැන් ඉස්සර වෙන්නේ ෂිප්මන්ට් එක ආපුවම කෙලිම අන්ලෝඩ් කරනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද විදේශ විනිමය ඇති වෙන්න තියෙනවා. දැන් අපිට මේ ක්‍රූඩ් ඔයිල් නැව අද හිට ගන්න බෑ. මොකද විදේශ මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඩීසල් නැවක් තියෙනවා මොකද? දැන් ඒකට සල්ලි හොයනවා. ඒකට මිලියන් 55ක් වුණා මේකට මිලියන් 85ක් වුණා. ඒ වගේම මේ අවස්ථාව වෙනකොට අපි දන්නවා ෆර්නස් ඔයිල් ෂිප්මන්ට් එක දැවිතෙල් ආපු ෂිප්මන්ට් එක ආවේ සුමාන දෙකකට කලින් අපි ඒක දැන් පාවිච්චි කරගෙන යනවා. එතකොට ඊළඟ නැවගෙන්නන්න තාම සූදානමක් නැහැ. මොකද ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අර LCS වල පොඩි ගැටලුවක් තියෙනවා. ඒතර ඒක තව සුමාන දෙකක් විතර පරක් වෙනවා. ඒතර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මූල්‍ය අර්බුදය, විදේශ විනිමය අර්බුදය නිසා මේ වගේ විශාල ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. නැත්නම් මේ ප්‍රශ්නය අද මම හිතන හැටියට අපිට මේ විදේශ මූල්‍ය ප්‍රශ්නේ නැතුව මූල්‍ය අර්බුදයක් නැතුව තිබ්බනම් විදුලිය කපන්න ඕනේ නැද්ද? මොකද දැනට තියෙනවා මේ අවස්ථාව වෙනකොට අපි වෙස්ට් කෝස්ට් කියලා තියෙන පවර් ප්ලාන්ට් එකක් ඔයා දන්නවා ඇති. ඒකේ සම්පූර්ණ කැපැසිටි එක 270ක් තියෙනවා මෙගාවට්ස්. ඒකෙන් අද දුවන්නේ 140යි. මොකද හේතුව තමයි අපි මේ කැපැසිටි එක අඩු කරලා අපි බලනවා අපි තියෙන ඉන්ධන ප්‍රමාණය ඉදිරියේදී අරගෙන ගිහිල්ලා පැය 3:00මාරක් වැනි සුළු ප්‍රමාණයක් විදුලිය කපලා ඉදිරි කාලය ඇතුළත මේක කළමනාකරණය ගැනීමේ ක්‍රියාවලියක තමයි අපි දැන්ට ඉන්නේ. එතකොට සභාපතිතුමා දැන් ආර්ථික අර්බුදයක් කියන එක අපිට දවසින් දෙකකින් එන අර්බුදයක් නෙමෙයිනේ. දැන් ගෙදර සල්ලි අඩු වෙදි තාත්තට දැනෙනවා ඊළඟ මාසේ සල්ලි අඩුයි පොඩ්ඩක් අමාරුවෙන් තමයි දුවන්නේ කියලා. ඒ වගේ ලංකාවේ ආර්ථික අර්බුදයක් මේ දවසින් දෙකකින් එන එකක් නෙමෙයිනේ. දැන් ආර්ථික අර්බුදේ එන දුරින් පේද්දී මෙහෙම විදුලි කප්පාදුකුත් සිද්ධ වෙනවා කියන එක පුරවකථනය කරගන්න බැරුව ගියද අපේ පාලකයන්ට හෝ බලධාරීන්ට ඔබතුමා කොහොමද මේක දකින්නේ? නෑ විදුලි අර්බුදයක් අපිට එනවා දැන් මෙතන මූල්‍ය අර්බුදයට වඩා තව පුංචි අර්බුදයක් තියෙනවා. ඒක තමයි මහජන විපයෝගතා කොමිසම 2016 තමයි කියන්නේ 2021-22 වැනි වර්ෂවලදී අපිට විදුලි කප්පාදුවට යන්න වෙනවා. 2016 කියන්නේ අපි කියනවා සියලුම ආයතන වලට රජයට කියනවා හැම කෙනාටම කියනවා ඒක දැම්ම නවත්ව ගන්න. හේතුව තමයි දැන් අපි බලන්න විදුලිය නිපදවන්න කිසිම ලොකු විශාල පරිමාණයේ මහා පරිමාණයේ කිසිම ප්ලාන්ට් එකක් 2014න් පස්සේ හැදිලා නැහැ. ඒ කියන්නේ අවුරුදු 8ක් තිස්සේ කිසියම්ම වූ විශාල පරිමාණයේ විදුලිය ජනනය කරන ව්‍යාපෘති හැදිලා නැහැ. ඒ වගේම ඒ කාලය ඇතුළත තිබ්බ විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඒ ප්ලාන්ට්ස්
හැදෙන් නැති තත්ත්වයක් උඩ අපි හැමවෙලේම රජයට වගේම සීබියකට අදාළ ආයතනට මිනිස්ත්‍රයකට අපි අනතුරු ඇඟෙව්වා ඉදිරි කාලය ඇතුළතදී මේක වුණ නැත්නම් එහෙම අනිවාර්යයෙන්ම ඉදිරි කබ්බාතුර යන්න වෙනවා කියලා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලන්න මේ අවස්ථාවේදී අපි විදුලිය ජනනය කරන්නේ වැඩි ප්‍රමාණයක්. දැන් 100ට සාමාන්‍ය 70ක වැනි ප්‍රමාණයක් අපි විදුලිය ජනනය කරන්නේ තර්මල් පවර් වලින්. ගල් අඟුරු, නැප්තා, ඩීසල්, ෆර්නස් ඔයිල් කියනවා. ඒ වගේ වියදම හරිම අධිකයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ජල විදුලියෙන් අපි විදුලිය නිපදවනවා නම් ජලයෙන් විදුලිය නිපදවනවා නම් එහෙම ඒකට යන කොස්ට් එක හරිම අඩුයි. අපි කිව්වොත් එහෙම රුපියල් සමානක් වෙලා තියෙනවා රුපියල් 4 ඉඳන් රුපියල් 15 වගේ වෙන්න. එතකොට අපි දැන් නිපදවන විදුලි ඒකකයක් අපි තෙල් වලින් සහ අනිත් ප්‍රභවයන්ගෙන් සාමාන්‍ය රුපියල් 60ත් 80ත් ප්‍රමාණයක් වෙනවා. මොකද ඒකට හේතුව තමයි අපිට ඉස්සර වගේ අඩු ගානට තෙල් ලැබෙන්නේ නැහැ. මොකද අපිට සලිනා ගෙවන්න. අපි අහලා තියෙනවා දැන් ෂිප් එක ඇවිල්ලා දවස් 4ක් 5ක් තියෙනවා ඩෙමරේජස් ගෙවනවා කියනවා $18,000ක් දවසකට. එතකොට අපිට සල්ලි නැති වුණාම අපිට බාගෙන් කරන්න බෑ සප්ලයර්ස්ලත් එක්ක හොඳ මිලක් ගන්න. එතකොට අපිට ඉස්සර හම්බ වෙනවා දවස් 360ක LC ලිමිට් ගෙවන්න කාලයක් දැන් නැහැ අපි දැන් සල්ලි ගෙවලා ගන්න ඕන. එතකොට මේ තත්ත්වය අපිම ව්‍යාකූල කරගෙන ඉන්නේ. එතකොට මූල්‍ය අර්බුදය එතකොට අපිට ඇති වුණු ජල කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම දෙසැම්බර් සහ ජනවාරි මාසවල එතකොට ඒ වගේම නොරොච්චෝලේ ඇති වුණු අර කඩා වැටීම ඒ ඔක්කොමත් එක සංකලනයක් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අනිත් එක මේ මූල්‍ය අර්බුදය එනවා කියන එක අපි දැනන් හිටියා. මූල්‍ය අර්බුදය අවුරුදු 2කට කලින් එනවා කියන එක මම හිතන්නේ මම විතරක් නෙවෙයි විශාල පිරිසක් දැනන් හිටියා. ඒ පිළිබඳ අපි අවශ්‍ය මේක වළක්වා ගත හැක්කේ කොහොමද? වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක අපි මුලින් ඉඳන් කිව්වට කිසිම දෙයක් තාම ඇහෙන්නේ නැහැ. ඔන්න ඔබ හොඳ තැනකට අපේ සාකච්ඡාව අරගෙන ඔබ 2016 දී ඔබතුමාලගේ ආයතනයේ බලධාරීන්ව දැනුවත් කරා කියනවා. 2016 දී දැනුවත් කරලා දැන් 2022 අවුරුදු 6කට ආසන්න කාලයක් තවමත් බලධාරීන් ක්‍රියාමාර්ගයක් අරගෙන නැද්ද? ඔබතුමාලා කියන දේ අහන්නේ නැද්ද බලධාරීන්? නෑ. ඒක මේ බලධාරීන් අපි කියන දේ අහනවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න අපි සාම්පූර් බලාගාරය ගැන කතා කරනවා. මේක 2016 දී එක දවසක් ඇතුළත රටේ විධායකයෙක් තීරණය කරා මේක කරන්නේ නැහැ. එතන මෙගවට් 400ක 500ක ලොකු බලාගාරයක්. දැන් මේ බලාගාරයේ තිබ්බනම් එහෙම අපිට මේ තත්ත්වයක් නැති වෙනවා. ඒතර මේකට ප්‍රශ්නේ තියෙන්නේ වගේම තමයි අපි දන්නවා 2021 දී තව තීරණයක් ගන්න ලැබුව මේ විධායකේ. දැන්ට තියෙන විධායකයෙ මගින් නොරොච්චෝලේ 4 වෙනි ගල්ලංගුර බලාගාරය කරන්නේ නැහැ. ඒකට සාධාරණ හේතු විධායකයට තියෙනවා. ලෝකයේ ප්‍රවණතාවයන් එතකොට ග්‍රීන් එමිෂන් ඒ ඔක්කොම ප්‍රශ්නත් එක දාලා එකපාරට තීරණයක් ගත්තා මේ තීරණ ගන්න මේ එකපාරට නේ ගන්න තීරණ ගැනීම කල් දැමීමත් හදිසි තීරණ ගැනීමත් දෙකම නොකළ යුතු දේවල්. මොකද මේ අපි ඉන්න තත්ත්වය හරිම භයානකයි. ඒතර අපි තීරණය කරනවා නම් එහෙම අවුරුදු 2ක් ශාක්‍යතාවයක් ඇතුව මේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන් එනවා නම් ඒක එක දවසක රාත්‍රියට හිතනවා නම් එහෙම මේක හෙට නවත්තන්න ඕන කියලා. ඒක ලොකු ආර්ථික විශාල පාඩුවක් වෙනවා. එතන අපි නොරොච්චෝලේ 4 වෙනි බලාගාරයේ මෙගාවොට්ස් 300ක් ඒකත් නැවතුවා. අද සම්පූර්ණ එක 500ක් ඒකත් නැවතුවා. ඒ වගේම තමයි මේ අතරතුර කරන්න තිබ්බ කිසිම බලාගාරයක් කිසියම් වූ හේතු නිසා දේශපාලන අධිකාරියේ බලපෑම සමාජීය බලපෑම ආර්ථික ප්‍රශ්න කියන ප්‍රශ්න නිසා ලොකු බලාගාර ඇවිල්ලා නැහැ. ඒ බලාගාර නැතිවීමේ ප්‍රතිවිපාකයක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. උදේ දවල් රෑ රාත්‍රී කාලෙදී මේ අපිට විදුලිය නැතුව අපිට කිසි දෙයක් කරගන්න බෑනේ. මේ ආර්ථිකයේ පැය 12ක් විදුලිය කපනවා කියලා කියන්නේ ආර්ථිකය නැතරම නැති වෙනවා. මේ අනිත් ඔය ගෑස් නැති වෙන ප්‍රශ්නේ වගේම මේ අනිත් ප්‍රශ්න මේ භාණ්ඩවල මිල වැඩිවීම කොහොමත් අපි ජනතාව මේක දරා ගන්නවා. ඒකට මේ වගේ ලොකු ප්‍රශ්නයක් ආපුවා මේ ආර්ථිකයට ව්‍යාපාරවලට පුද්ගලයන්ට මේක සුජුවම් බලපාන නිසා තමයි මේ අධිකර තියෙන ලොකු අර්බුදය නිර්මාණලා බිමට එකම මූලික හේතුවක් තමයි විදුලිය
වැඩි වශයෙන් කපා දැමීම. ඔව් එතකොට සභාපතිතුමනි දැන් ඔබතුමාලා 2016 ඉඳන් සඳහන් කරලා මේ වගේ අර්බුදයක් අපේ ලංකාවට එනවා කියලා. ජනතාව ලංකාවේ දැඩි ලෙස පීඩා වින්දා සහ වර්තමානයේත් පීඩා විඳිනවා. නමුත් පහුගිය කාල සීමාවේ ගාමිණී ලොග්ගේ මහත්තයා කියනවා මම ප්‍රොටෙස්ට් එකට එද්දී මම මේ මෙතෙන්ට එද්දී එහෙම මම ඉන්ධන පොලින් දැක්කේ නැහැ. ඉන්ධන පොලින් ලංකාවේ නැහැ. සතියකින් විසඳෙනවා. තෙල් නැව ඇවිල්ලා තියෙන අපි තෙල් නැව ගන්නවා කියලා ජනතාවට මෙහෙම රෝමයේ ගිනි ගද්දිත් මේ වීණා වීමක්ද සිද්ධ කරන්නේ නැත්නම් මේ ජනතාවට බොරු බලාපොරොත්තු දෙනවද කොහොමද මේක ඔබතුමා දකින්නේ ඇත්තටම මොකද නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම හුඟක් වෙලාවට මම මේ වගේ අවස්ථාවලදී මම කරන දෙයක් තමයි මම ඇත්ත කතා කරනවා. ඇත්ත එච්චර මේ ලස්සන නෑ තිත්තයි. ඒකට ඇත්ත තමයි දැනගන්න ඕනේ. දැන් මම කිව්වා අපිට දැන් මේ වෙලාවේ මුහුදේ තෙල් නැවක් තියෙනවා ඩීසල් නැවක්. ඒක ගන්න අවශ්‍ය මුදල් නෑ. ඒකට අපිට ඇවිල්ලා තියෙනවා ක්‍රූඩ් ඔයිල් නැවක්. ඒකට මිලියන 84ක් ඕන. අපි මේ වටේ යනවා මේක හොයාගන්න කොහොමද කියලා. ඒතර ෆර්නස් ලබන සුමන් දෙකේ නෑ. ජලයේ තියෙන 40%යි. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වගේ මේ බොරු පොරොන්දු දීලා අපි ගියාම ෂෙඩ් එකට පෙට්‍රල් නැත්තම් එහෙම මම යන්නේ රුපියල් 5000ක ගහගන්න පෙට්‍රල් මම කොහොම හරි ණය වෙලා හරි මම ගහනවා ෆුල් ටැංක් 20000ක. එතකොට වෙන්නේ ඕවර් කන්සම්ප්ෂන් එක පැනික් බයින්. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම අර මේක හරියට මේ මූල්‍ය අර්බුදයක් වෙනවා වගේ තමයි. මොකද හේතුව තියෙන්නේ දැන් බැංකුවක අපි ගිහිල්ලා සියලුම දෙනා තැම්පතු ඉල්ලුවොත් එහෙම බැංකුව ඕනම ලොකු බැංකුවක් දවස් දෙකකින් කඩන් වැටෙනවා. ඒ වගේ තමයි ෂෙඩ් එකට ගිහිල්ලා තියෙන තෙල් ඔක්කොම ගහපුවාම ඊළඟට තෙල් නැහැ. ඒතර මිනිස්සුන්ට පොලිමේ ඉන්න වෙනවා. ඒතර මෙතන තියෙන්නේ මේ හරියට කළමනාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් මේ ආයතනවල තියෙනවා. නමුත් මට හිතෙනවා බලධාරීනුත් ජනතාවට ඇත්ත කිව්වේ නැහැ කියලා සභාපතිතුමා. ඔබතුමා කොහොමද බලධාරීන් ඇත්ත කියන්නේ දැන් සාමාන්‍යයෙන් මහජන උපිතා කොමිසම හැම වෙලේම ඇත්ත කියන්නේ. අපිට හංගන්න දෙයක් නැහැ ඇත්ත කියන්න. ඇත්ත කිව්වහම අපි ජනතාව හුඟක් ඉන්ටෙලිජන්ට්. මේ අපි ඉන්න ජනතාව බුද්ධිමත්. ලංකාවේ ජනතාව බුද්ධිමත්. මෙයාට තීරුම් ගැනීම හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ සමහර දේශපාලඥයෝ හිතනවා මේ මහජනතාව අඥානයි. ඒ කියන්නේ දැනුමක් නැහැ කියන පදනම ඉඳන් තමයි Tamanට ඕන දේවල් කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ දේශපාලනයේ ආර්ථිකය දෙකම කළමනාකරණය කරගන්න බැරි වුණාම මේ තත්ත්වෙ වෙන්නේ. දැන් දේශපාලන හිතන අපි හොඳට දේශපාලන දන්නවා කියලා. ඒකට දැන් බලන් යනකොට මම හිතන්නේ දේශපාලන දන්නේ නැහැ. ඒකත් හරියට කරගන්න බෑනේ. ඒ හින්දා මම හිතන්නේ ආර්ථිකය එක්ක ගණදුන කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕන. එතකොට මට හිතෙනවා දැන් සභාපතිතුමනි හැම වෙලේම මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ රටේ බලධාරීන් අතර මොකක් හරි මේ ප්‍රශ්නයක් එක්ක තමයි මේක දුවන්නේ කියලා. දැන් මම මේ කතා කරන කාරණෙත් එක්ක දැන් ඔබතුමාලා කියනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කොයි වෙලාවත් බොරු කියන්නේ නැහැ කියලා. උදාහරණයක් එක්ක මම මේක කතා කරොත් මං ගාව තියෙනවා ජනාධිපති මාධ්‍ය නිවේදනය මං ගාව තියෙනවා මාර්තු මාසේ 2 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා මාර්තු මාසේ 5 වෙනිදා ඉඳන් විදුලිය කප්පාදු කිරීමක් කරන්නේ නැහැ කියලා. මාධ්‍ය නිවේදනය තියෙනවා මං ගාව. නමුත් විදුලිය කප්පාදු කිරීම සිද්ධ කරනවා. ඒකට කවුද බොරු කියලා තියෙන්නේ? මාධ්‍ය නිවේදනයේද උපයෝගිතා කොමිසමද? නෑ. මහජන උපයෝගිතා කොමිසම කවදාවත් කිව්වේ නෑ මාර්තු 5 වෙනිදා ඉඳන් විදුලිය කප්පාදුවක් නෑ කියලා. මේක කිව්වේ දේශපාලන අධිකාරිය. දේශපාලන අධිකාරියත් නෙවෙයි කියලා තියෙන්නේ මම දැන් ඔය නිවේදන නිකුත් කරන මිනිස්සු තමයි මේක කියන්නේ. ඒ කට්ටිය දන්නේ නැහැ මේ විදුලිය නිපදවන්නේ කොහොමද නිපදීමේදී ක්‍රියාවලිය මේක මෙලොව දෙයක් දන්නේ නැහැ. මේ කට්ටිය හිතනවා අපිට හෙට නැව් දෙක තුනක් ගයි ඒකට සල්ලි තියනවා කියලා දන්නෙත් නැහැ. සල්ලි තියනවද කියලා මේ දේශපාලනඥයෝ දන්නේ නැහැ. මේ ආර්ථික ගැන කිසිම දැනීමක් නැහැ දේශපාලනඥයන්ට. ඒ කට්ටිය දේශපාලනය කරනවා ඉතින් අපේ ආර්ථික පිළිබඳව දන්නේ නැහැ. ඒතර ආර්ථික පිළිබඳව දැන ගැනීමට දැන් මහජන උපයෝගිතා කොමිසම කියලා කියන්නේ රජයට උපදෙස් දිය යුතු. ඒක පනතෙන්ම තියෙනවා ලංකාවේ විදුලි බල පිළිබඳ රජයට අවශ්‍ය උපදෙස් ලබා දිය යුත්තේ මහජන උපයෝගිතා කොමිසමේ පනතෙන්ම තියෙනවා. ඒතර අපි දෙන කිසිම දෙයක් උපදේශයක් ලබා ගන්න නැතුව අවශ්‍ය එන ඇමතිවරයාට ඕන ආකාරයට මේක කරන්න යනවා නම් එහෙම නැත්නම් විධායකට ඕන මේක කරන්න යනවා මේක කරන්න බෑ. ඒ කිරීමේ ප්‍රතිඵලය තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. එතකොට සභාපතිතුමා විදුලිය කපන පෑ ගාන තීරණය කරන්නේ කවුද? විදුලිය කපන පෑ ගාන තීරණය කරන්නේ CB එකක් නෙවෙයි අපිත් නෙවෙයි ඒ තියෙන දත්ත අනුව. කලාප තීරණය කරන්නේ? කලාප තීරණය කරන්නේ ඒක මේක බැලන්ස් කරන්න ඕන හින්දා කලාප තීරණය කරන්නේ CB එකේ ඉංජිනේර්ස්ලා. මොකද එයාලා දන්නේ කලාප ගැන. මොකද එයාලා තමයි නෙට්වර්ක් එක ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එක හැන්ඩල් කරන්නේ එයාලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ කපන ප්‍රමාණය තීරණය කරන්නේ අපිට තියෙන available resources. අපිට ජල විදුලියෙන් අද කොපමණ ප්‍රමාණයක් නිපදවන්න පුළුවන්ද? දැන් මම දුන්නොත් එහෙම පොඩි chart එකක්. මේ 28 අද 28 නේ. අද 28 දැන් මේකේ තියෙනවා අපිට ඕන ඩිමාන්ඩ් එක.
අපිට ඕන ඩිමාන්ඩ් එක. ඒතර අපි තියෙන යටින් තියෙන සප්ලයි එක. ඒතර සප්ලයි එක දෙන්නේ අපි අද ගත්තොත් එහෙම 28 වෙනිදාට අපිට තියෙන උදේ ඕෆ් පීක් කියන්නේ පීක් එකක් නැති වෙලාවේ අපිට 1500ක් මෙගාවට්ස්. ඒතර වැඩිම ප්‍රමාණය ඕන නයිට් පීක් එක 1500ක්. ඒතර මේ ප්‍රමාණය බලලා අපි බලනවා කොච්චරක් අපිට තර්මල් පවර් වලින් ගන්න පුළුවන්ද, කොච්චරක් හයිඩ්‍රෝ ගන්න පුළුවන්ද, කොච්චරක් රිනියුවබල් ගන්න පුළුවන්ද කියන බලලා තමයි තීරණය කරන්නේ. තියෙන රිසෝසස් වලින් කොච්චරක් අපිට ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එක මැනේජ් කරලා ඒ කොච්චරක් අපිට ඩිෆිසිට් එකක්, ඒ කියන්නේ ගැප් එකක් තියෙනවනේ, ගැප් එක තමයි කපලා අරින්නේ. ඒතර මේක පදනම් වෙන්නේ තියෙන available resources තියෙන සම්පත් ප්‍රමාණය අනුව එදිනෙදා තමයි තීරණය කරන්න. අපි දැන් සාමාන්‍ය දවස් දෙක තුනකට යන්නේ. සඳුදා දුන්න බදා දෙනකම්, බදා දුන්න සිකුරාදා වෙනකම්. දැන් හෙට දෙනවා වීකෙන්ඩ් එක. සාමාන්‍යයෙන් සති අන්තයේදී කන්සම්ප්ෂන් එක පරිභෝජනය අඩු නිසා අපිට පුළුවන් අඩු පැය පමණක් කපා ගන්න. ඒතර මේක තීරණය කරන්නේ මමවත් සීවේකවත් නෙවෙයි, තියෙන දත්ත අනුව තියෙන රිසෝසස් අනුව. දැන් මම කියවනේ දැන් වෙස්ට් කෝස්ට් එකේ තියෙනවා මෙගාවට් 270ක් අපිට ජනනය කරන්න පුළුවන්. අපි ජනනය කරන 140යි. ඒකට හේතුව තමයි අපි 270ම ගාලා අද පව කට් එක ඇති කරන්න පුළුවන්. හැබැයි හෙට ප්‍රශ්නයක් වෙනවා තෙල් නැහැ. ඒතර මේවා බලලා තමයි තීරණය කරන්නේ. සාමාන්‍ය පැය දැන් අපි සෙටල් වෙලා තියෙනවා පැය 3කට 3:00කට වගේ. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඒක ප්‍රශ්නයක්, ආර්ථිකයේ ප්‍රශ්නයක්. මොකද විදුලියේ 24 පුරාම පැය 24 පුරාම දීමේ කාර්යභාරය තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසමට අන්ඉන්ටර්ප්‍රෙටඩ් පව දෙන්න. දැන් ඒ තත්ත්වේ නැති වුණාම මම හිතන්නේ විනාඩියක් හරි පව කපන්න බෑ. ඒකට තියෙන තත්ත්වය අනුව අපිට කළමනාකරණය කරන්න සිදු වෙන නිසා තමයි පැය 3:00ක් වගේ සුළු කියන්නත් බෑ. කපාගෙන අපි මේක කළමනාකරණය කරගෙන යන්නේ ඊළඟ කාලය ඇතුළත. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට මේ සුමානෙන් දෙකෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. පුංචි බාධා කිරීමක් කරනවා. පැය 3:00ක් තවමත් විදුලිය කපනවා. සුමානකින් දෙකකින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපි කතා කරමු ඊට පෙර ආතෝ සූදානම් කෙටි ගණනක් ලබා ගන්නට. ඔබ නැවතත් ටෝක් 24 වැඩසටහන සමගින් අපි කතා කරමින් හිටියේ සභාපතිතුමනි මේ පැය 3:00 විදුලි කප්පාදුවගෙන්. නමුත් ඊට පෙර ආතෝ මම සූදානම් ටිකක් අතීතයට ඔබතුමාව රැගෙන යන්න. මොකද මම අද ටෝක් 24 වැඩසටහනේ පූර්විකාව ලබා ගද්දිම සඳහන් කරා මේ ජනතා අරගල වලට මූල බීජය රෝපණය කරන්නේ පැය 13ක කාලයක් විදුලි කප්පාදු කිරීම කියලා. අපි හරියටම මේක තව චුට්ටක් සූක්ෂමව සලකා බැලුවොත් සභාපතිතුමා හරියටම මාර්තු මාසයේ 31 වෙනිදා වැටෙන්නේ බ්‍රහස්පතින්දා දවසක්. අප්‍රේල් මාසේ පළවෙනිදා වැටෙන්නේ සිකුරාදා දවසක්. මේ කාලේ කියන්නේ අප්‍රේල් මුල සහ මාර්තු මාසේ අග කාල සීමාව තමයි අපේ රටට ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිපුරම කාලයක් ජනතාවට අඳුරේ ඉන්නට සිද්ධ වෙච්ච කාල සීමාව. ඉන් අනතුරුව ඒ සතියන්තය එළඹෙනවා. ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා දවස් අප්‍රේල් 2-3 දවස් එළඹෙනවා. ජනතාව පාරට බහිනවා. ගාලු මුද්‍ර පිටියට රැස් වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එළියට එනවා. අන්තරේ පාරට බහිනවා. එළඹෙන සඳුදා දවසේදී පැය 13 විදුලි කප්පාදුව පැය 6කට අරගෙන යනවා. මේ දවස් දෙකකින් 13ක් විදුලි කප්පාදුව පැය 6කට අරගෙන යන්න පුළුවන්ද? ඔව්. දැන් මේකේ විකාශනය බැලුවොත් අපි ඊට කලින් සුමානේ මට මතක හැටියට සඳුදා අඟහරුවාදා බදාදා ඒ දවස් 5 ඇතුළත තමයි පැය 6ක පැය 13 වුණේ. එතකොට ඊට කලින් වීකෙන්ඩ් එකෙත් අපි එච්චර පව කැපේ නැහැ. මොකද හේතුව තමයි සති අන්තයේදී පව එච්චර ඩිමාන්ඩ් එකක් නැති හින්දා අපිට ඒක මැනේජ් කරන්න පුළුවන්. එතකොට බ්‍රහස්පතින්දා පැය 12යි මට මතක හැටියට, සිකුරාදා පැය 13යි. පැය 13ක් කියලා කියන්නේ මම දන්නේ මේ පැය 13ක් විදුලිය විසන්ධි කරවුවාම රටකට ඒ රටේ ආර්ථිකයටවත් පැවැත්මටවත් එච්චර යහපත් වෙන්නේ නැහැ. මේ තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය පණිවිඩය දීමට මම පුද්ගලිකව විධායකය මුණගැසීමට කටයුතු කරා. මට මතක හැටියට මම හිතන්නේ අඟහරුවාදා දැනීමට මට තේරුණා තත්ත්වය එච්චර හොඳ නෑ. තත්ත්වය එන්න එන්න දරුණු වෙනවා. එතකොට අපිට පැය 12කට 13ට ගියොත් එහෙම මේ ප්‍රශ්නේ මේ ලංකාවට අදාළ ප්‍රශ්නයක් නේ. අපි බැලුවොත් එහෙම ඔය 80 මුල් ගණන් වල එංගලන්තයේ විදුලි කප්පාදුවක් තිබ්බා පැය 6ක් 7ක් ප්‍රමාණයක් වශයෙන්. ඒ පැය 7ක් 6-7ක් විදුලි කප්පාදු වුණාට පස්සේ සාමාන්‍යයෙන් රජයකට පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මූලික සිද්ධාන්තය. ඒක අනිත් රටවලටත් පොදුයි.
ලංකාවටත් පොදි විය යුතුයි. එතකොට මේ තත්ත්වය එන බව දැනගෙන මට ඕන වුණා මේ පිළිබඳ විධායකත් සමග සාකච්ඡාවක් කරලා මේ පිළිබඳ අවබෝධයක් ලබා දීලා මේ තත්ත්වය කොහොම හරි මග වරවාගෙන. මේ පැය 13ක් විදුලිය කපන්නට කලින්ද? දවස් 3කට 4කට කලින්. ඒ කියන්නේ මට තේරුණාම මේ පැය 7-8 යනවා මේක නවත්ත ගන්න බෑ කියලා. ඊට අමතරව මෙහෙම ප්‍රශ්නකුත් තිබ්බා. මොකද විදුලි බල මණ්ඩලයට තිබ්බා බිලියන 80ක ණයක් ගෙවන්න ලබාගත් තෙල්වලට පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට. ඒතර මෙතන ප්‍රශ්නයක් තිබ්බා. ඒ කාලය ඇතුළත ඊට කලින් සුමානේ අපි විශාල පරිශ්‍රමයක් දැල්ලා මහජන උපයෝග කොමිසමත් පරිශ්‍රමයක් දැලලා අපි සල්ලි හොයලා දුන්නා CB එකට අවශ්‍ය සල්ලි හොයලා දුන්නා අපිට ඒක පරිවිතරයට අදාළ නොවුණත් විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය තෙල් වලට ලබා ගන්න. ඒතර මෙතන තිබ්බේ අපිට තෙල් තිබ්බත් තෙල් වලට නොගෙවීමට හැකියාවක් නොතිබුණ නිසා තෙල් ලබා ගැනීම ප්‍රශ්නකුත් තිබ්බා. ඒකට ඒ කියන්නේ අපිට දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුත් මම කියන්නම්. දැන් ඉස්සර අපිට තෙල් නමක් ආවම මෙට්‍රික් ටන් 37000ක වගේ දැන් නම් 3 එකක් මෙට්‍රික් ටන් 12000ක් 3 එකක් පමණ හම්බ වෙනවා ජල විදුලිය නිපදවන්න. හැබැයි කලින් තිබ්බේ සල්ලි දුන්නොත් තෙල් දෙනවා. එතකොට මේ ප්‍රශ්නේ හුඟක් ව්‍යාකූලව තිබෙන්නේ මොකද මේක රටේ ප්‍රශ්නයක්. මේක මේ CB ගේ ප්‍රශ්නයක්වත් මේක CPC ප්‍රශ්නයක්වත් නෙවෙයි. තෙල් තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණය තෙල් ලබා දිය යුතුයි. මොකද රජයේ වගකීමක් තමයි විදුලිය පැය 24 පුරාම මාජන්තාවට ලබා දීම. එතකොට ඒකට අවශ්‍ය තෙල් ලබා ගන්න අවශ්‍ය මුදල් CB එක හොයලා මට මතකයි ඒ කාලේ හිටපු මහ බැංකුවේ හිටපු අධිපති කියනවා CB එකට හොයාගෙන එන්න කියන්නේ ඩොලර්ස් තෙල් ඕන. මතන ඒක හරිම මෝඩ ප්‍රකාශයක්. හේතුව තමයි CB එකට ලංකාවේ මිනිස්සු ගෙවන්නේ රුපියල් වලින් ඉන්නේ. ඒතකොට CB එකට බෑ ගිහිලා ඩොලර්ස් හොයන්න. ඊට අමතරව මේ හිටපු අධිපති මට කියලා තියෙන පුද්ගලිකව මම මේකට මැදිහත් වුණාම අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දෙන්න CB එකට තෙල් ගෙන්න ගන්න කියලා අධිපතිතුමා කියනවා ඒ කාලේ දැන් අර පුද්ගලික අංශය හොයාගන්නවා ඩොලර්ස්. ඒ වගේ කියන්න ගිහලා CB එකට ඩොලර්ස් හොයාගන්න කියලා. කියන්නේ ඒ පිළිවෙත් මේකට අවබෝධයක් නැහැ. තෙල් වලට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය CB එකට ලැබෙන්නේ නැහැ. මොකද මිනිස්සු ඔක්කොම ගෙවන්නේ රුපියස් වලින්. රුපියල් වලින්. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බහම අවශ්‍ය තෙල් ප්‍රමාණය ලැබුණෙත් නැහැ. මේක තමයි මට ඕන පණිවිඩය දෙන්න විධායකයට මේක නවත්තන්න ඕනේ. ඒතකොට ඔබ විධායකය හම්බෙන්නේ ඇති දැනන් හිටියාද පැය 13ක කාලයක් විදුලිය කපාදුර යන්න වෙනවා කියලා. ඔව් අපිට තේරෙනවා මොකද ඉදිරියේ බලපුවාම දැන් අපි 2016 දී කියනවා නම් එහෙම 21 දී 22 දී අපි කපන්න ඕන කියලා. අපිට ඊළඟ දැන් මම පොඩි කාලෙකින් කියන්න ඊළඟ අවුරුද්දේ මොනවද වෙන්නේ කියලා. අපිට පුළුවන් හිතාගන්න යන ක්‍රමය අනුව. ඒතර ඒ තත්ත්වය වළක්වා ගන්න ගියේ එක අපිට කරගන්න බැරි වුණා. මොකද ඒ පිළිබඳ කිසිම අවබෝධයක්වත් ඒ පිළිබඳ කිසිම මේ උවමනාවක් තිබ්බේ නැහැ මේක විසඳ ගන්න ඕන කියලා. හැබැයි පැය 13ක් ගියාට පස්සේ අර රවින්ද කිව්වා වගේ ඊළඟ වීකෙන්ඩ් එකේ ශේෂුමාන ඇතුළත විශාල කලබගෑනියක් වෙලා ඒ තත්ත්වය දැන් දේශපාලනිකව උඩු දුවලා තියෙන්නේ. ඒ පිළිබඳ මම හිතන්නේ අපිට දැකපු මේ වෙනස්කම් දේශපාලන ශාස්ත්‍රයේ මූලික හේතු වුණේ එදා ඒ ඇති වුණ ට්‍රිගර් වුණ පොයින්ට් එක දැන් මේක ඔඩු දුවලා මේක නවත්වා ගැනීමට හැකියාවක් එතකොට සභාපතිතුමනි පැය 13 පැය 6ක් දක්වා අඩු වුණේ කොහොමද දවස් දෙක කාලයක් ඇතුළත? ඒ කියන්නේ දවස් දෙකකින් ඔය කියන ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බුණාද? ඉතින් මම කිව්වා ප්‍රශ්නේ මොකක්ද? අපිට අවශ්‍ය තෙල් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට ලැබුණේ නැහැ. ඒතකොට ඒක ගිහිල්ලා කියලා ඉල්ලගන්න යනකොට ඒකට අවධානයක් යොමු නොකර මිනිස්සු ඇවිල්ලා පාරේ කෑ ගහලා ලොකු කලබගෑනියක් වුණාම කොහෙන් හරි හොර දෙනවා. ඒ කියන්නේ ඇඬුවොත් තමයි කිරියෙන්නේ. ඇඬුවොත් විතරක් නෙමෙයි මම කියන්නේ මම දැන් ඒක පිළිබඳ අවබෝධයක් නැතුව තමයි මේ තත්ත්වයට යන්න ගියේ. ඒ තත්ත්වය බලක්වා ගැනීමට අපි සියලුම ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒක අවබෝධ වුණේ නැහැ. අවබෝධ වුණේ ප්‍රශ්නය වරද්දගත්තට පස්සේ. ඒ ප්‍රශ්නේ වරද්දගත් එක අද බලන්න කොච්චර දුරට ඇවිල්ලා තියෙනවද කියලා. ඇමතිවරු කී දෙනෙක් ආවද? ලේකම්වරු අදත් මම හිතන්නේ හිටපු ලේකම්තුමියත් මාරු කරලා තියෙනවා මේ හිටපු මේ CB මිනිස්ට්‍රි එකේ. ඉතින් ඒ වගේ තත්වයකට ගිහිල්ලා තියෙනවා. මොකද මේක මේ මිනිස්සු මාරු කරලවත් ඇමතිවරයා මාරු කරලවත් මාව මාරු කරලවත් කරන්න බෑ. මම නම් මාරු ගන්න බැරි පනත නිසා මාව මේ එහෙම ලේසියෙන් අරින්න බෑ. ඒ වුණාට මම හිතන්නේ මේ තත්වය කළමනාකරණය කර ගැනීමට අවධානය යොමු නොකිරීම ඒ වගේම අවුරුදු ගාණක් ඇති වුණු මේ ආර්ථික ව්‍යසනය නිසා අපිට මූල්‍ය තත්ත්වය මයිනස් තත්ත්වය දක්වා ගිහිල්ලා අපිට විදේශ වෙනුවෙන් නැත්තරම නැති වුණාට පස්සේ තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. හොඳ තැනකට ඔබතුමා අපේ සාකච්ඡාව අරගෙන එනවා. මෙතනින් එහාට මම ඔබත් එක්ක මේ සාකච්ඡාව අරගෙන යන්නට කලින් මට මෙතනම ඔබතුමාත් එක්ක निराකරණය කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔබ සාකච්ඡාව මේ දක්වා සඳහන් කරා අපේ රටේ ආර්ථිකය තිබ්බා ආර්ථිකය පිළිබඳව දැනුමක් නැති පුද්ගලයෝ මේ පාලනය කරා ආර්ථිකය කඩන් වටනා. කොතනද අපේ රටේ ආර්ථිකය කඩන් වටන්නේ කවුද වක් කියන්න ඕනේ? ආර්ථිකය ගැන දැනුමක් නැති පුද්ගලයෝ නිසා කඩන් වටන නෙවෙයි.
එයාලා හිතන් හිටිය ආර්ථිකය ගැන එයාලා ඔක්කොම කොට දන්නවා කියන නිසා කඩ වැටුණා. මම විශේෂයෙන්ම කියනවා පුංචි බණ්ඩා ජයසුන්දර පීබී ජයසුන්දර කියන පුද්ගලයා තමයි මේ ආර්ථිකය අද අපි ඇති වෙලා තියෙන තත්ත්වයට පත්කිරීමට මූලික වුණ පුද්ගලයා. ඒකට හේතුව තමයි දැන් රමිදු කිව්වා ආර්ථිකය ගැන නොදන්නා පුද්ගලයා. මෙයා හිතනවා මේ ආර්ථිකය ගැන මෙයා ඕනට දන්නවා කියලා. මෙයා හිතන්නේ මෙයා මේ ආර්ථිකය ඔස්තාර්ලා කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගේ උපදේශයක් නැතුව තමන්ට ඕන දේ කරන පුද්ගලයන් නිසා ඒ වගේම ඒ තමන්ට ඕන දේ කර ගැනීම සඳහා හුරුකට වගේ මිනිස්සු දාගෙන මම කියන්නේ පීබී ජයසුන්දර පපටිය කෙනෙක්. පපටිය කියලා කියන කවුද දන්නවද? රූකඩ නටවන මිනිහා ඉන්නේ. එයාට තමයි පපටිය කියලා කියන්නේ. ඒ ගන්නවා රූකඩ ටිකක් කිසිම දෙයක් ප්‍රකාශ කරගන්න බැරි කිසිම පර්සනැලිටියක් නැති කට්ටිය අරගෙන දාගෙන තමන්ට ඕන දේ කරනවා. මෙයා ගන්නවා හිටපු වයස්ගතම පුද්ගලයෙක් මහ බැංකුවේ අධිපති කරලා දානවා. මම නම් වශයෙන් කියන්න ලක්ෂ්මන්. ඊට පස්සේ ගන්නවා වීක්ම පුද්ගලයෙක් තව කොහෙන් හරි එයා දා ගන්නවා ප්‍රෙසිඩන්ට් සෙක්‍රටරි කරලා. ඒකල තමන්ට ඕන දේ තමන් හිතනවා මේක තමයි දන්නේ ආර්ථිකය කියලා. ආර්ථිකයේ කාබාසීනිය කරලා අපි දන්නවා දැන් ඒ ගත්ත තීරණ වැරදි නිසා ටැක්ස් එක අඩු කරන්න. ඒ වගේම ඔය කහ වගේ ද්‍රව්‍ය ආනයනය කරන එක සීමා කරන්න. එතකොට කාබනික පොහොර කියලා කිසිම දෙයක් මේ ප්‍රායෝගික නැති දෙයක් අරගෙන ඒම. ඒ වගේම මේ රුපියල අවප්‍රමාණය නොවීමට අවුරුදු දෙකක් තිස්සේ අල්ලගෙන සිටීම. මේ වගේ තත්ත්ව නිසා ඒ වගේම වැරදි පුද්ගලයන් වැරදි ස්ථානවලට දාලා එයාලට කිසිම මේ අවබෝධයක් නැතුව තීරණ ගැනීමට හැකියාවක් නැතුව ආයතන කඩාකප්පල් කර ගැනීම. මේ වගේ හේතු නිසා තමයි අද මේ ඇතිලා තියෙන තත්ත්වය ඇතිලා තියෙන්නේ. මේකට පුංචි බණ්ඩා ජයසුන්දර, ප්‍රොෆෙසර් ලක්ෂ්මන්, ආටිගල, ගවන කබ්‍රාල් වගේ පුද්ගලයන් වග කිය යුතුයි. මෙයාලගේ තියෙන අත්තනෝමතික ආර්ථික පාලනය අත්තනෝමතික ක්‍රියාදාමය නිසා තමයි අපි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. අද අපිට නැවක් ආපුවම නැවට ගන්න සල්ලි නැහැ. අපි කියලා කිව්වම මහ බැංකුවේ අධිපතිට අපිට මේ තෙල් ගෙන්නන්න ඕන විදුලිය නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ, විදුලිය නැතුව ආර්ථිකය දුවන්න බෑ කියන පුහම මේක තේරුම් ගන්න බැරුව ඒක අපිට කියනවා නෑ පුද්ගලික අංශය වගේ කියන CBකට සල්ලි හොයාගෙන ඉන්න ඩොලර්ස් තෙල් ගෙන්න ගන්න. ඒවා නිකන් මේ විහිළු කතා. ඒ තත්ත්වයේ ඇතිවීමේ ප්‍රතිපදාවක් තමයි මේ අද ඇතිලා තියෙන මේ ආර්ථික ව්‍යසනයයි මේ ඇතිලා තියෙන පරිහානියයි. ඒ නිසා තමයි මිනිස්සු පාර්ට ඇවිල්ලා මේ කෑ ගහලා මේ ආණ්ඩුව වෙනස් කරන්න හදනවා. කැබිනට් එකක් දාන්න දෙන්නේ නැහැ. මෙලෝදයක් කරන්න බෑ නේද? දේශපාලනඥයන්ට මම හිතන්නේ කිසිම තීරණයක් ගන්න බෑ. මොකද ඒ ඇවිල්ලා තියෙන බලවේගය ඉතාම ප්‍රබලයි. ඒතර අපි කිව්වේ රජයේ නියාමන ආයතනයක් වශයෙන් අපි මුලින් ඉඳන්ම කිව්වා ආණ්ඩුවට රජයට කිව්වා අපිට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගණන්ද අවසර දෙන්න. ඊට අමතරව මම දැන් මේ සාකච්ඡාවට එන්න කලින් මම කතා කරා හිටපු ලේකම්තුමියට පවර් සෙක්ටර් එක කියන්නේ මේ කංජිතෙල් සම්බන්ධව එතුමියට මම කතා කරා. දැන් අපි මහජන පිතා කොමිසමට වගකීමක් නැහැ අවශ්‍ය සල්ලි ප්‍රමාණය හොයාගන්න එකන පස්සේ යෑමට. ඒකට අපි පහුගිය මාස දෙක ඇතුළත ඉන්දියාවේ මහා කොමසාරිස්වරයාත් රුසියාවේ ඇම්බැසිඩර්වරයාත් ඒ වගේම චීනයේ ඇම්බැසිඩර්වරයාත් හැමදිනටම කතා කරලා අපි ලොකු උත්සාහයක් ගත්තා අපිට පුළුවන් ද කියලා මෙයාලගේ සහයෝගය අරගෙන අවශ්‍ය තෙල් ප්‍රමාණය CB එකට ගෙන්නගෙන මේ තත්ත්වය වළක්වා ගන්න. ඒ වගේ ලොකු ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගත්තා. ඒ වගේම ඒ ක්‍රියාමාර්ග අපි දැන් දන්නවා ඒක සමහරක් වෙලාවට මේ ඒවා ප්‍රායෝගික වෙලා දිනවා. දැන් අපි මට විනාඩි 10කට කලින් දැනගන්න ලැබුණා. දැන් අපිට හම්බුනේ තව බිලියන් එක ක්‍රෙඩිට් ලයින් එකක් US ඉන්දියාවෙන්. අපි මූලික කාර්ය වුණේ ඒ බිලියන් එකෙන් අඩුම තරමේ මිලියන් 200ක්වත් අපිට තෙල් ආනයනය කර ගැනීම සඳහා අවශ්‍යයි කියන ප්‍රධානම. ඒ අනුව අපි ඒක අවශ්‍ය ලියකියවිලි ට්‍රෙෂරි සෙක්‍රටරියට ඇරලා ඒ ඕන ප්‍රමාණය කියලා මේ ඩීසල් ෆර්නස් ඔයිල් නැප්තා කියන ප්‍රමාණය ඒ කොමොඩිටි බාස්කට් එකට දාන්න කියලා අවශ්‍ය ලියවිලි ඔක්කොම දුන්නා. අපිට දැනගන්න ලැබෙන හොඳ ප්‍රවණතාවයක් තමයි ඒකෙන් බිලියන් එකේ මිලියන් ඩොලර් මිලියන් 200ක් ලැබිලා තියෙනවා තෙල් ආනයනය කර ගැනීමට.
ඒ වගේම අපි දන්නවා දැන් ඊළඟ මාසය ඇතුළත අපිට ඉන්දියාවෙන් තව හම්බෙන $US මිලියන් 500ක තෙල් ආනයනය කර ගැනීමට ක්‍රෙඩිට් ලයින් එකක්. ඒ වගේ ලොකු උත්සාහයක් වගේක් දරුවා මොකද අපි දන්නවා මේ වගේ විශාල ප්‍රමාණයේ විදුලි කප්පාදුවකට ගියාම රටක් පාලනය කර ගැනීමට කිසිම ජගතයකට හරියන්නේ නැහැ. ඔව්. එතකොට දැන් මේ අර්බුදය විසඳ ගන්න ඔබතුමාලා විවිධ පාර්ශ්වවත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට කොහොම වුණත් පහුගිය කාලේ ජනතාවට පැය මුලින්ම දෙකක් අඳුර ඉන්නට සිද්ධ වුණා. 5 6 7 8 පැය 13 පවා ජනතාව අඳුර හිටියා. මේවයින් ඔබතුමාලා අපේක්ෂා කරපු ඉතිරිය කරගන්නට පුළුවන් වුණාද මේ විදුලි කප්පාදුව තුලින්? නෑ මෙතන කරන්නේ විදුලි කප්පාදුව ඉතිරි කර ගැනීම නෙවෙයි. විදුලිය නිපදවා ගැනීමට නොහැකි බව නිසා විදුලිය කළමනාකරණය කර ගැනීම. පරිභෝජන අඩු කරන්න ජනතාවට නෑ පරිභෝජන අඩු කරන්න නෙවෙයි මේ තියෙන ඉල්ලුම අඩු කරලා සැපේම තියෙන ප්‍රමාණයට ඉල්ලුම නොදී සැපේමට හරින ප්‍රමාණයක් විතරක් දෙන්න. කියන්නේ අපිට තියෙන්නේ අද මෙගාවට්ස් දෙන්න පුළුවන් 1500 නම් වතුරෙන් මෙගාවට්ස් 400ක් කියන්නේ තර්මල් වලින් 1500 දෙන්න පුළුවන්. අපි කරන්නේ දෙන්න පුළුවන් ප්‍රමාණයට ඉල්ලුම කපනවා. සැපීමට සැරල විදිහට ඉල්ලුම කපන. මේක කිසිම ආර්ථික න්‍යායකට හරියන එකක් නෙවෙයි. අපිට තියෙන සීමිත සම්පත් සීමිත ප්‍රමාණයක් තියෙන නිසා ඒ සීමිත ප්‍රමාණය දීමට අවශ්‍ය වෙලාවට ප්‍රමාණය තමයි අර පැය 13 12 4 3 වගේ කපන්නේ. එතකොට විදුලි කප්පාදු කිරීම තුලින් ඔබතුමාලා අපේක්ෂා කරපු ප්‍රතිඵලය ලැබුණාද? නෑ මෙතන අපි අපේක්ෂා කරා මුලදී අපි මට මතකයි මෙතන ජනවාරි මාසේ වගේ පෙබරවාරි මාසයේදී මගේ කර්තව්‍ය වුණේ මේ වගේ ඩිස්කෂන්ස් වලට ආපුවාම විදුලිය සංරක්ෂණය කර ගැනීමේ ක්‍රියාවලියකට යන්නේ කොහොමද කියන එක. ඒකට අවශ්‍ය විශාල වියදමක් දරලා ඒකට සෝෂල් මීඩියා කැම්පේන් කරලා ඒතර ප්‍රින්ට් මීඩියා කැම්පේන් කරලා මේ වගේ ඩිස්කෂන් වලදී මම කිව්වා මහජනතාවට විදුලි පරිභෝජන අඩු කරලා අපිට සහයෝගය දෙන්න කියලා. ඒ සහයෝගය අපිට මුල් කාලේ ලැබුණේ නැහැ. ඒ හින්දා තමයි අපිට දැන් ෆෝස් පවර් කට්ස් වලට ගියාම අපි සහයෝගය ඉල්ලන්නේ නැහැ. දැන් අපි සහයෝගය ඉල්ලන්නේ නැහැ. මොකද පැය 4ක් 5ක් පැය 10ක් විදුලිය කපලා අපිට කියන්න බෑ විදුලි ප්‍රයෝජන අඩු කරන්න කියලා. ඒ සහයෝගය අපිට මුලදී මහජනතාවගෙන් පාර්ලිමේන්තුවෙන් ලැබුණේ නැහැ. දැන් තියෙන්නේ පැය 4ක් කපනවා අපි choice එකක් දෙන්නේ නැහැ. මේ తত্ত্বය රාමිද හිතනවා නම් ඊළඟ සුමාන මාස දෙකකින් ඉවර වෙයි කියලා මේක ඉවර වෙන්නේ නැහැ. ඔන්න හොඳ තැනකට ඔබතුමා සාකච්ඡාව ගේන මම ප්‍රශ්නයක් දාලා ඔබතුමාගේ පිළිතුර ගන්නම්. දැන් වර්තමානයේ මේ දවස්වල පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලිය කපනවා. අපිට කොච්චර කාලයක් මේ විදියට විදුලිය කප ඉස්සරහට යන්න වෙයිද? දැන් තියෙන දත්ත අනුව මම කිව්වා ක්‍රූඩ් ඔයිල් නමක් ඇවිල්ලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ගත යුතුයි ඊළඟ දවස් දෙක තුන ඇතුළත. ඒතකොට අපිට පුළුවන් රිෆයිනරි එකට දාලා අවශ්‍ය ඩීසල්, ෆර්නස්, නැප්තා කියන ප්‍රමාණය නිපදවා ගන්න. අපිට සාමාන්‍යයෙන් ක්‍රූඩ් ඔයිල් රිෆයිනරි එකකින් දවසකට ෆර්නස් ඔයිල් මෙට්‍රික් ටන් 1500ක් වගේ, ඒ වගේම නැප්තා මෙට්‍රික් ටන් 300ක් වගේ ගන්න පුළුවන් ඩීසල් වලට අමතරව. එතකොට දැන් ඩීසල් නමක් තියෙනවා මුහුදේ ඒකට අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕනේ. ඒ වගේම ෆර්නස් ඔයිල් ෂිප්මන්ට් එකක් ඊළඟ සුමාන 3 ඇතුළත අනිවාර්යයෙන්ම ගෙන්වා ගත යුතුයි. නැත්නම් මේ වගේ පැය 3-4කින් බේරෙන්න බැරි වෙනවා ඉදිරි කාලෙදී. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂාව මේ මාසේ වෙනකොට තාප පොඩ්ඩක් වැඩියෙන් වර්ෂාව දැන් එනවා. දැන් අපිට රිසර්වයර්ස් වල ඒ කියන්නේ ජල සංචිත තිබ්බ ප්‍රමාණය 18% වෙනකම් බැස්සා. දැන් ඒක අද වෙනකොට ටිකක් හොඳයි. අද අපිට තියෙනවා කැපැසිටි එකෙන් 41ක්. ඒ කියන්නේ මෙගාවොට්ස් ගිගාවොට් අවර්ස් 430ක්. ඒ කියන්නේ මිලියන 430ක් වගේ ප්‍රමාණයක් නිපදවා හැකි ප්‍රමාණයේ ජල සංචිතයක් අපේ ළඟ තියෙනවා. මේ තත්ත්වය වර්ෂාවත් එක්ක වැඩි වුණාම අපිට පුළුවන් වෙනවා මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව. ඒ වගේම අපි දන්නවා දැන් මේ පහුගිය මාස කිහිපය තුළ නොරොච්චෝලේ ප්ලාන්ට් 3ම 24/5ම දුවනවා. ඒකෙන් තමයි අපිට බේස් පවර් එක හම්බෙන්නේ. ඒකට අපිට සිදුවෙනවා ජූනි මාසයේදී දවස් කීපයකට මේ එක ප්ලාන්ට් එකක් වහලා ඒකේ අවශ්‍ය නඩත්තු කටයුතු කිරීමට. එතකොට අපිට ඒක පුළුවන් වර්ෂාව ඇවිල්ලා ජල සංචිත වැඩි වුණොත් එහෙම එතකොට එතනේ ඇති වෙන හිගේ බියවා ගැනීම හැකියාවක් තියෙනවා ජල විදුලියෙන්. එතකොට මේක කළමනාකරණය කරගෙන කොහොම ගියත් ඊළඟට ලොකු ප්ලාන්ට්ස් ආවේ නැත්තම් ඒ කියන්නේ විදුලිය ජනනය කිරීමේ විශාල ව්‍යාපෘති ආවේ නැත්තම් ඊළඟ අවුරුදු 2 ඇතුළත අපි අර දන්න මේ long term generation plan එක අනුව ඒ කියන්නේ අවුරුදු 20කට හදන plan එක අනුව ඒ වගේ ලොකු plants ආවේ නැත්තම් එහෙම මේ තත්ත්වය ඊළඟ අවුරුදු 2
පුරාම තියෙයි කියන පදනමේ තමයි මහජන උපිතා කොමිසම දැනට සිටින්නේ. ඒකට අපිට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. අපි අර LNG ප්ලාන්ට්ස් දෙකකට අපි අවසර දීලා තියෙනවා. පහුගිය අවුරුදු කීප ඇතුළත ඒකෙන් පළවෙනි ප්ලාන්ට් එක එනවා දෙසැම්බර් හරි ඊළඟ ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අපිට පුළුවන් වෙයි සාමාන්‍යයෙන් මෙගාවොට්ස් 220ක් විතර ගන්න එකෙන්. ඒතකොට ඊළඟ එකට දැන්ට ටෙන්ඩර් ප්‍රොසීජර් එක යනවා. ඒතකොට ඊළඟ අවුරුදු දෙක ඇතුළත මේ 600 අනිවාර්යයෙන්ම ආයුතුයි. ඒ 600 ඇවිල්ලා ඒ වගේම අපි දන්නවා දැන් මම මීට සුවල්ව මොහොතකට අපි ගණනය කරනු ලැබුණු බැලුවා මේ අපි දැන්ට දීලා තියෙනවා මේ අපි දැන් කතා කරනවා පුනර්ජනනීය බලය. ඒතකොට සූර්ය බලයෙන් ලබාගත හැකි සමබතුන පුංචි බාධා කිරීමක් කරන්න පුනර්ජනනීය බලශක්ති සහ ඉදිරි සැලැස්ම ගැන කතා කරමු. ඊට පෙර ආතෝ සූදානම් තව කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටෝක් 24 වැඩසටහන සමගින් අපි කතා කරමින් හිටියේ පුනර්ජනනීය බලශක්ති පිළිබඳව. පුනර්ජනනීය බලශක්තිය කියන එක තමයි දැන් ලෝකේ තියෙන ප්‍රවණතාවය. මම ඒකට එන්න කලින් මම පොඩි උදාහරණයක් දෙන්නම්. මීට මාස දෙකකට කලින් කැලිෆෝනියාවේ යුටිලිටිස් කමිෂන් එකෙන් අවසර දුන්නා ඒ ප්‍රාන්තයේ ඉලෙක්ට්‍රිසිටි ප්‍රොඩියුසර්ට බිලියන US ඩොලර්ස් බිලියන 48ක ප්‍රොජෙක්ට් එකක් කරන්න ඒකේ බලාපොරොත්තු වෙන්නේ මෙගාවොට්ස් 30000ක ප්‍රමාණයක් පුනර්ජනනීය බලයෙන් ජනනය කිරීමට ඉදිරි අවුරුදු 10 ඇතුළත. ඒකෙන් කරන්නේ සූර්ය බලයෙන් මෙගාවොට්ස් 15000කුත් ජල විදුලියෙන් මෙගාවොට්ස් 8000කුත් ඒ වගේම බැටරි. ඒකට කියන්නේ බැටරි බේස් කියලා කියන්නේ බැටරි එනර්ජි සිස්ටම් එකෙන් තමයි මේ කට්ටිය මේ ඊළඟ අවුරුදු 10 ඇතුළත මෙගාවොට්ස් 25000ක පුනර්ජනනීය බලශක්තියකට කන්වර්ට් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා මීට අවුරුදු දෙකකට කලින් රජයෙන් ප්‍රතිපත්ති වශයෙන් තීරණයක් ගත්තා 70%ක් පුනර්ජනනීය බලයෙන් ලංකාවේ විදුලිය ඊළඟ අවුරුදු 10 ඇතුළත සංවිධය වෙනස් විය යුතුයි කියලා. හැබැයි මේක අර මේ අපි අර කෙමිකල් ෆර්ටිලයිසර් නවත්තලා ඕගනික් ෆර්ටිලයිසර් යනවා කියලා එක රාත්‍රියෙන් කරන්න ගියොත් එහෙම මේක හරියන්නේ නැහැ. එහෙනම් මේකට කල යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගයේ ඒ ප්‍රොසෙස් එකේ යන්න ඕන. මේකට මූලිකම පදනම විය යුත්තේ අපි දන්නවා අවුරුදු ලංකා විදුලි බල මණ්ඩලයේ මගින් හදනවා long term generation plan එකක් කියලා එකක්. ඒක හදන්නේ ඊළඟ අවුරුදු 20 ඇතුළත විදුලිය නිපදවන්නේ කොහොමද, විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද, විදුලිය ඩිස්ට්‍රිබියුට් කරන්නේ කොහොමද කියන ප්ලෑන් එක හදන්නේ. ලංකාවේ මෙතන long term plan එකකට තියෙන එකම දේ තමයි ඔය CB එකෙන් හදන long term generation plan එක. අපි මේ අවස්ථාවේ බලාගෙන ඉන්නවා. අපි ඊළඟ මාසේ වගේ වෙනකොට අපිට හම්බ වෙනවා 2022යි 2041යි තියෙන ප්ලෑන් එක අපිට ලැබෙයි කියන ඒකට අවසර දෙන්නේ අපි. ඒතර ඒකේ බලාපොරොත්තු වෙනවා මේ දින දැන්ට තියෙන සංයුතිය විදුලිය නිපදවීමේ සංයුතිය 70%ක් 30ක් වගේ ප්‍රමාණයකට ගෙනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක එච්චර ලේසි කාර්යයක් නෙවෙයි. පුනර්ජනනීය බලය අපිට ගන්න පුළුවන් ප්‍රොබෙන් කීපයක් තියෙනවා. එකක් තමයි විදුලිය හිරු එළියෙන්, ඒ වගේම සුළඟින්, ඒ වගේම බයෝමාස් වගේ ක්‍රම වලින් තමයි අපිට ගන්න පුළුවන්. අනිත් එක හයිඩ්‍රොත් අහු වෙනවා මේ පුනර්ජනනීය බලයට. ඒ අනුව අපිට දැන් ලංකාවේ තියෙනවා සාමාන්‍යයෙන් පුනර්ජනනීය බලයෙන් අපි නිපදවනවා 100ට, ඒ කියන්නේ ජල විදුලිය සම්පූර්ණ ප්‍රමාණයට පාවිච්චි කරන්න පුළුවන් නම් අපි 140ක් 50ක් වගේ තියෙන ප්‍රමාණය අනුව පුනර්ජනනීය බලයෙන් අපි කරනවා. එතකොට ඒ වගේම තමයි අපිට ඕන අර බේස්ඩ් මෙතඩ් එකක් විදුලිය ජනනය කරන්න. ඒ කියන්නේ මූලික ස්ථාවර පද්ධතියක් ඕන විදුලිය ජනනය කිරීමට. ඒක තමයි අපිට කෝල් එක වගේ තියෙන්නේ. මොකද ඒක හැමදාම එක විදිහට දුවනවා. දැන් ජලයේ තියෙන ජලය වහිනවා, ජලයේ තියෙනවා. ඒ වගේම අපි වගේ අද වගේ වගේ දවසක් ගත්තොත් එහෙම අපිට මේ හිරු එළිය එච්චර නැහැ. මොකද හිරු එළියෙන් ලැබෙන එෆිෂන්සි එක පොඩ්ඩක් අඩුයි. එතකොට ඊළඟ අවුරුදු 10 ඇතුළත පුනර්ජනනීය බලයට කේන්ද්‍රගත වීමට මාරු වීමට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක එච්චර හිතන ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ ගිය අවුරුද්ද ඇතුළත අපි දැන්ට ලබා දීලා තියෙනවා සාමාන්‍ය මෙගාවොට්ස් 150ක පමණ ප්‍රමාණයක්
විදුලියෙන් සහ ජලයෙන් නිපදවාගත හැකි ජෙනරේෂන් ප්ලාන්ට් වලට අප්‍රූවල් එක දීලා තියෙනවා. ඒ කියන්නේ මේ තත්ත්වය වෙන හැබැයි ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද මේ දැන් තියෙන වාතාවරණය අනුව අපි දන්නවා නම් එහෙම දැන් අපි සෝලා ප්‍රොජෙක්ට් එකකට යනවා නම් එහෙම ඒකට අවශ්‍ය වෙන රෝ මැටීරියල්ස් වලින් 80%ක් පමණ ආනයනය කරන්න. ඒක අපි දන්නවා මේ අවස්ථාවේ තියෙන රුපියලේ අවප්‍රමාණය වීම නිසා ඩොලර් එක අද බැලුවොත් එහෙම 360ක් විතර වෙනවා. මම හිතන්නේ ඒ අනුව අපිට මේක සඳහා යන වියදම පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒතර අපිට සිදු වෙනවා හරි ආයෝජකයන් ගෙන්නගෙන ඒ ආයෝජකයන්ගේ ආයෝජනය ලබාගෙන මේ තත්ත්වයට කන්වර්ට් වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. හැබැයි හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඒකට කාලයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන් විය යුතුයි. මොකද එහෙම වුණොත් තමයි ඊළඟ අවුරුදු 10 ඇතුළත අපිට මේ දැන් තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. විසඳ ගන්න හැකි වෙන්නේ. හේතුව තමයි අපි දැන්ට විදුලිය නිපදවීම සඳහා විශාල පිරිවැයක් දරනවා. එතකොට සභාපතිතුමනි දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි දැනටත් විදුලිය නිපදවන්න ඔබතුමා කියන ආකාරයට විශාල පිරිවැයක් යොදනවා. ජනතාවට මේ වෙලාවේ තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි මේ විදුලි අර්බුදත් එක්ක විදුලි බිලට මොකද වෙන්නේ? ඉහළ දැමීමක් ගැන කතා වෙනවා. මම දන්න තරමින් 2013 සිට විදුලි බිල සංශෝධනයක් වෙලා නැහැ. විදුලි බිල ඉහළ යයිද? අන්තිමට විදුලි බිල සංශෝධනය වුණේ 2014 දී. 13 දී තමයි විදුලි බිල 125කින් වැඩි කරා. 14 දී 130කින් අඩු කරා. ඒ 130කින් අඩු කිරීම නිසා 2021 පමණ වෙනකොට විදුලි බල මණ්ඩලය බිලියන 250ක් පමණ අලාභයක් ලබලා දෙනවා. ඒකට හේතුව තමයි විදුලිය නිපදීමේ පිරිවැය වැඩි වෙගෙන ගියා. මම හිතන්නේ මේ ලංකාවේ පහුගිය අවුරුදු 8 ඇතුළත වැඩි නොවුණු එකම දේ තමයි ලංකාවේ විදුලි බිල. අපි තාම ගෙවන්නේ දැන් 2013 දී වැඩි වෙලා 2014 දී අඩු වුණාම අපි තාම ගෙවන්නේ 2006 තියෙන විදුලි ඒකකයක ගෙවන බිල. දැන් අපි සාමාන්‍යයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ අය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් අපි බිලිය ඇවරේජ් කරලා බැලුවොත් එහෙම රුපියල් 17ක් පමණ එක විදුලි ඒකකයකට. ඒවට අපි ගණනය කරා දැන් විදුලි ටැරිෆ් එක ගැන කතා කරන නිසා අපිට එවලා තියෙනවා සාමාන්‍යයෙන් විදුලි බිල වැඩිවීම මේ රාත්‍රියට පෙට්‍රල් ඩීසල් වැඩි වෙනවා වගේ ඒවත් මාස දැන් පහුගිය මාස 6 ඇතුළත සිමෙන්ති 900 ඉඳන් 2800ට යනවා වගේ ඒවත් ඒ වගේම ගෑස් එක දවස් 4කට කලින් ගෑස් එකේ සභාපතිතුමා කියනවා මේක 5100කට වැඩි කරනවා කියනවා. ඊට පස්සේ තව මෙසේජ් එකක් එනවා කැබිනට් එකෙන් මේක වැඩි කරන්න දෙන්නේ නැහැ කියනවා. අපි පහවදා දකිනවා අපවත් වැඩි වෙලා දැන් 4850ක් වෙලා තියෙනවා. ඒ වගේ මේ විදුලි බිල වැඩි කිරීමට කැබිනට් එකටවත් විධායකටවත් කිසිම බලයක් නැහැ. මේක කරන ක්‍රමයක් තියෙනවා. කරන ක්‍රමේ තමයි විදුලි බිල සංශෝධනයක් ඕන කියලා විදුලි බල මණ්ඩලය මගින් මහජන විපතා කොමිසමෙන් ඉල්ලීමක් කරන්න ඕන අවශ්‍ය දත්ත ඔක්කොම ලබා දීලා. දැන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඉල්ලීම කරලා තියෙනවා. ඒ ඉල්ලීම අපි සලකා බලමින් යනවා. මේ ඉල්ලීම අනුව විදුලිය මේ අවුරුද්දේ විදුලිය නිපදවීම සඳහා CB එක දන්වලා තියෙන මහජන විපතා කොමිසමට බිලියන 505ක් යනවා කියලා. ඒකට අපිට ඇත්තටම දැන්ට තියෙන ආදායම තමයි විදුලි බල මණ්ඩලයේ බිලියන 277යි. එතකොට මේ දෙකේ ගැප් එක තියෙනවා සාමාන්‍යයෙන් බිලියන 230ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ විදුලි බිල සංශෝධනය නොකළොත් එහෙම මේ වර්ෂය අවසානයේදී විදුලි බල මණ්ඩලය බිලියන 230ක පාඩුවක් ලබනවා. එතකොට මෙවැනි අවස්ථාවක අපි කරන්නේ විදුලි බිල සංශෝධනය කිරීමට අවශ්‍ය දත්ත ඔක්කොම සම්පන්නය කරලා ඇනලයිස් කරලා අපි කියනවා රජයට දන්වනවා රජයේ ප්‍රතිපත්තිය මොකක්ද? විදුලි බිල වැඩි කරනවාද එහෙම නැත්නම් විදුලි බිලට අදාළව සහනාධාරයක් දෙනවාද කියන එක අපි රජයේ ප්‍රතිපත්තිය අහනවා. දැන් ඒකත් ඒ ප්‍රතිපත්තිය ඇසීමේ කටයුත්තත් අපි මහජන විපතා කොමිසම පෙරේදා කරලා රජයට ලිව්වා. මෙහෙම යෝජනාවක් ලැබිලා තියෙනවා. මේ යෝජනාවට අදාළව රජයේ ප්‍රතිපත්තිය අපිට දන්වන්න කියලා. සභාපතිතුමනි මට විනාඩි 1කමාරයි තියෙන මගේ අවසන් විනාඩි 1කමාර ඇතුළේ ඉන්නේ. අපි කෙටියෙන් කතා කරොත් විදුලි බිල වැඩි වෙන පැත්තටද වැඩිපුරම මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ වැඩි වෙන්නේ නැහැ කියන පැත්තටද ඉන්නේ? නෑ අපි මෙතෙන්දී කියන්නේ මේ ඔක්කොම දත්ත ටික ඇනලයිස් කරලා අපි දැන් කිව්වා විදුලි බිලෙන් බිලියන 230ක් පාඩු වෙන්න ඕන මේ කියන්නේ මාර්තු මාසේ දත්ත අනුව. ඒකට දැන් තියෙන දත්ත අනුව ඩොලර් 360 වෙලා පෙට්‍රල් එක ඩීසල් එක 130 වෙලා ඒ වගේම
කෝල් එක 270 වුණාම US ඩොලර්ස් අපේ එස්ටිමේන්තු අනුව තව බිලියන් 200ක් පමණ ඕනේ. ඒ කියන්නේ බිලියන් 700ක් වගේ යනවා විරියක් මේ අවුරුද්දේදී. ඒතර අපි ආණ්ඩුවෙන් කියලා තියෙනවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති අපිට කියන්න අපි සහනාධාරයක් දෙනවා නම් දෙන්න. ඒතකොට අපි තීරණය කරනවා විදුලි බිල වැඩි වෙනවද නැද්ද කියන එක. ඒක අපේ කාර්යයක් නෙවෙයි රජයේ කාර්යයක් ප්‍රතිපත්තිමේ තීරණයක්. සහනාධාරය දෙනවද නැද්ද කියන එක අපිට කිව්වොත් එහෙම ඒ අනුව අපි විදුලි බිල සංශෝධනය කිරීමට යනවා. ඒකත් යන්නේ පබ්ලික් කන්සල්ටේෂන්. ඒ කියන්නේ මහජන උපදේශනයක් තියෙනවා. අපි පත්තර වලින් දැන්වීම් දෙනවා. ඒකල අපි මේකට අහනවා හැම පාර්ශ්වයකට කතා කරලා අහනවා විදුලි බිල වැඩි වෙන්න යන්නේ ඔයගොල්ලෝගේ අදහස් දෙන්න කියලා. ඒ අනුව තමයි විදුලි බිල වැඩිවීමක් වෙන්නේ. මම හිතන්නේ පුද්ගලිකව මම හිතනවා රුපියල් 52ක් යනවා නම් විදුලි ඒකකයට රුපියල් 17කින් මේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම සංශෝධනයක් විය යුතුයි. පහුගිය අවුරුදු 7 ඇතුළත උනේ නෑ. සංශෝධනයක් අනිවාර්යෙන් විය යුතුයි. රජයේ ප්‍රතිපත්ති අනුව ඉදිරි කාලයේදී ඒ සිදුවේවි. හැබැයි මේක පෙට්‍රල් ඩීසල් ඒ වගේම සිමෙන්ති මිල් පවුඩර් ගෑස් වගේ එක රාත්‍රියකදී වෙන්නේ නැහැ. මහජනතාව කතා කරලා එයාලගේ අදහස් අරගෙන මේක ක්‍රමවේදයකට යනවා. ඒ හින්දා මහජනතාවට බය වෙන්න දෙයක් නැහැ. ප්‍රතිපත්තිය දන්නපු ගමන් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔව් අපි අවසාන තප්පර කිහිපේ නමුත් මේ ප්‍රශ්නේ මට ඔබතුමාගෙන් අහන්නට ඕනි. මේ වෙලාවේ සජීවී වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකෙක් මෙහෙම ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දැන් කලාප වශයෙන් තමයි විදුලිය කපන්නේ. ABCD ඔහොම කලාප වශයෙන් තමයි විදුලිය කපන්නේ. වැරදි කලාපයකට කියන්නේ කලාපයකට වැරදි වෙලාවක හෝ වැරදි කලාපයකට විදුලිය කැපුවොත් ඔවුන්ට පැමිණිල්ලක් කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ ඔබතුමාගේ අනිවාර්යයෙන්ම අහන්නටයි කියලා යොමු කරලා තියෙනවා. පැමිණිල්ලක් අපිට කරන්න පුළුවන්. ඒ පැමිණිලි ආවම අපි ඒවට සාධාරණව සලකලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. මම හිතන්නේ දැන් මම හිතන්නේ ඉංග්‍රීසි හෝඩිය අක්ෂර ඔක්කොගෙම තියෙනවානේ. ABCD Z වෙනකන් තියෙනවා. හුඟක් වෙලාවට මේක පොඩ්ඩක් කම්ප්ලිකේටඩ්. මම හිතන්නේ මේක අපි දැන් සිංහලෙන් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ කලාප බලා ගන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි වෙනසක් තියෙනවා අපිට කියන්න. ඒ පිළිබඳව අපි අවශ්‍ය පියවර ගන්නවා ඉතයි. පැමිණිල්ල කරන්න ඕනේ ඔබතුමාලට. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් අද ටෝක් 24 වැඩසටහනෙන් අපි කතා කරේ බොහොම කාලෝචිත සහ කාලීන මාතෘකාවක් විදුලි බිල වැඩි කිරීම සහ ලංකාවේට වර්තමාන උද්ගත වෙලා තියෙන විදුලි අර්බුදය. ඉතින් අපේ සාකච්ඡාවට අනුව අපි අද හෙටම නිවැරදි ක්‍රියාමාර්ග ටික අනුගමනය කරොත් අපේ රට ගොඩ ගන්න එක අමාරු වෙන්නේ නැහැ. නමුත් වැදගත් වෙන්නේ අද හෙටම නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම. ඉතින් තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත වැඩසටහනකින් අපි හම්බෙමු. රට සුබ වෙනතුරු ටෝක් 24 අපි අවදියෙන්.